හොඳයි. අපි දැන් කතා කරමින් ඉන්නේ පාංශු භෞතික ලක්ෂණ පිළිබඳව. නැත්නම් යම් පසක හමුවන භෞතික ලක්ෂණ මොනවාද කියන එක ගැන. දැන් එතකොට මේ යටතේ අපි භෞතික ලක්ෂණ කීපයක් දැනටමත් කතා කරලා ඉවරයි. අපි කතා කළා පාංශු යම් පසක හමුවන වයනය පිළිබඳව. ඒ වගේම පසක හමුවන වර්ණය, පසේ පාට පිළිබඳව. ඒ වගේම පසේ හමුවන්න පුළුවන් ව්‍යුහය පිළිබඳව. ඒ වගේම පසක තියෙන්න පුළුවන් සංස්ථිතිය, කන්සිස්ටන්සි එක, නැත්නම් මේකට සමහරු කියනවා සංගතිය කියලා. අන්න ඒ පිළිබඳව කතා කළා. දැන් අපි කතා කරන්න යන්නේ ඊළඟ සහ ඉතා වැදගත් වන භෞතික ලක්ෂණයක් වන soil density නැත්නම් පාංශු ඝනත්වය පිළිබඳවයි. දැන් දැනගන්න අපි දන්නවා දරුවනේ අවකාශයේ ඉඩක් ගන්න දේවල් වලට අපි කියනවා පදාර්ථ කියලා. අවකාශයේ කවුරු හරි ඉඩක් ගන්නවා නම් එයා කවුද? පදාර්ථයක් වෙනවා. එතකොට පදාර්ථයේ පවතින භෞතික අවස්ථාව මත ආකාර තුනකට බෙදිත හැකි ඝන, ඒ වගේම ද්‍රව, ඒ වගේම වායු කියලා. පදාර්ථයේ භෞතික අවස්ථා තුනක් තියෙනවා. ඝන, ද්‍රව හා වායු කියලා. එතකොට මේ එක් එක් භෞතික අවස්ථාවක පවතින මූලිකම ලක්ෂණයක් තමයි ඒකේ තියෙන ස්කන්ධය. පදාර්ථයේ ස්කන්ධය කියලා කියන්නේ ඒකේ පවතින අංශුන් ප්‍රමාණය. මේක ග්‍රෑම්, කිලෝග්‍රෑම් ආදී වලින් මනිනවා. කිසියම් පදාර්ථයක පවතින අංශු ප්‍රමාණයට අපි කියනවා මේ පදාර්ථයේ ස්කන්ධය කියලා. ඒ වගේම තව වැදගත් ලක්ෂණයක් තමයි පදාර්ථයේ තියෙන පරිමාව. ස්කන්ධයට ඉංග්‍රීසියෙන් කියනවා mass කියලා. පරිමාවට ඉංග්‍රීසියෙන් කියනවා volume කියලා. අපි කියව පදාර්ථයේ තියෙන ස්කන්ධය කියන්නේ කිසියම් පදාර්ථයක පවතින අංශුන් ප්‍රමාණය කියලා. ඒ වගේම පදාර්ථයක පරිමාව කියලා කියන්නේ යම් පදාර්ථයක් මගින් අත්පත් කරගන්න අවකාශය නැත්නම් ඉඩ ප්‍රමාණය. ඒ වගේම පදාර්ථයක හමු වුණ තවත් තුන්වෙනි ගතිගුණයක් හෙවත් තුන්වෙනි ලක්ෂණයක් වශයෙන් අපිට දක්වන්න පුළුවන් මේ පදාර්ථයේ ඝනත්වය. මේකට ඉංග්‍රීසියෙන් කියනවා density කියලා. ඇත්තටම ඝනත්වය කියලා කියන්නේ කිසියම් පදාර්ථයක ඒකක පරිමාවක ස්කන්ධය. එහෙම නැත්නම් ස්කන්ධයේ පරිමාවෙන් බෙදපුවාම ලැබෙන අගයට අපි කියනවා පදාර්ථයක ඝනත්වය කියලා. එතකොට පදාර්ථයේ ඝනද, ද්‍රවද, වායුද යන එක මත අපිට වෙන වෙනම පදාර්ථයේ ස්කන්ධය ගැන, පරිමාව ගැන කතා කරන්න පුළුවන්. පදාර්ථයේ ඝන අවස්ථාවේ ස්කන්ධය, ඝන අවස්ථාවේ පරිමාව, ඝන අවස්ථාවේ ඝනත්වය. ද්‍රව අවස්ථාවත් එහෙමයි, වායු අවස්ථාවත් එහෙමයි. අපි ආපහු පොඩ්ඩක් පසකට ආවොත් දැන් මේ අනුව පසක ඝනත්වය කියලා කියන්නේ කිසියම් පසක ඒකක පරිමාවක පවතින ස්කන්ධය. ඒක සමාන වෙනවා පසේ ස්කන්ධය බෙදෙනවා පසේ පරිමාවය. එතකොට අපට ලැබෙනවා පසක ඝනත්වය. හැබැයි පොඩි ගැටලුවක් තියෙනවා. අපි පසක් ගත්තාම මේ එකම පසක තියෙනවා පදාර්ථයේ භෞතික අවස්ථා තුන. මම මේ වගේ රවුමක් මගින් ඉදිරිපත් කළොත් අපි අර හැමදාම අඳින පස් සාම්පලය මේ වගේ රවුමක් මගින් මට දක්වන්න පුළුවන් මේ විදිහට. එකම පස් සාම්පලයක තියෙනවා පදාර්ථයේ ඝන අවස්ථාව. අපිට කියත හැකි ඝන අවස්ථාවට solid කියලා. පදාර්ථයේ ඝන අවස්ථාව නිරූපණය කරන්නේ පසේ තියෙන අකාබනික ද්‍රව්‍ය හා කාබනික ද්‍රව්‍ය මෙයා 50% විතර ඉන්නවා. ඒ වගේම පදාර්ථයේ වායු අවස්ථාව පසේ තියෙනවා. පදාර්ථයේ වායු අවස්ථාව නිරූපණය කරන්නේ පාංශු වාතය මගින්. ඒකට අපි කියමු එයා කියලා. ඒ වගේම පදාර්ථයේ ද්‍රව අවස්ථාව තියෙනවා. මේක නියෝජනය කරන්නේ පාංශු ජලය මගින්. අපි කියමු water කියලා. මෙන්න මේ නිසා අපි ඝනත්වය කියලා කියන්නේ කිසියම් පදාර්ථයක ඝනත්වයේ සමාන වෙනවා ස්කන්ධයේ බෙදීම පරිමාවට. ඒක හරි. නමුත් මේක පදාර්ථයේ භෞතික අවස්ථාව මත වෙනස් වෙනවා. භෞතික අවස්ථාව ඝනද, ද්‍රවද, වායුද කියන එක මත ඒකේ ස්කන්ධයේ පරිමාව හා ඝනත්වය වෙන වෙනම සාකච්ඡා කරන්නටයි වෙන්නේ. ඉතින් දරුවනේ දැන් මේ විදිහට
අපි ගත්තාම කිසියම් පසක භෞතික අවස්ථා තුනක් තියෙනවා ඝන ද්‍රව වායු. ඉතින් මට අර විදිහට පසේ ස්කන්ධයේ පරිමාව එහෙම නැත්නම් ඝනත්වය ගැන එකෙල්ලේ කියන්න බෑ. ඝන අවස්ථාව තියෙනවා, ද්‍රව අවස්ථාව තියෙනවා, වායු අවස්ථාව තියෙනවා. ඉතින් මම මේක ටිකක් හරි සරල කරගන්න මෙන්න මේ වාගේ උපායක් යෝජනා කරනවා. මොකද්ද මම කරන්න යන්නේ? මේ පස අවන්හයක දාලා සෙන්ටිග්‍රේඩ් 105ට වේලනවා. මේ වේලද්දි මොකද වෙන්නේ? මේකේ තියෙන ජලයේ කොටස ඉවත් වෙලා යනවා. ඔන්න එක භෞතික අවස්ථාවක් වන ජලය කියන අවස්ථාව ඉවත් වුණා. දැන් මොකද්ද ඇතිවන තත්ත්වය? දැන් මේ පසේ තියෙන්නේ භෞතික අවස්ථා දෙකයි. ජලයේ හෙවත් ද්‍රව අවස්ථාව ඉවත් වුණා. දැන් මේ රවුම තුල නැත්තම් මේ පසේ ඉන්නේ පදාර්ථයේ ඝන අවස්ථාව නැත්තම් solid. ජලයේ ඉවත් වෙච්ච හින්දා ඉන්නේ ඒ අවකාශ වල වාතය පිරෙන්නේ. පසේ ජලයේ තියෙන අවකාශ තුලනේ. ඒ පසේ තියෙන අවකාශ තුල වාතය පිරෙන හින්දා වායු අවස්ථාව තමයි තියෙන්නේ. එයා දල වශයෙන් ගත්තොත් පසේ මුළු පරිමාවෙන් 50ක් ඝන අවස්ථාව වෙනවා. ඉතුරු 50 වායු අවස්ථාව වෙනවා. ඒතකොට ඝන අවස්ථාව ගත්තාම ඝන අවස්ථාවට තියෙනවා ස්කන්ධයක්. ඝන අවස්ථාවට තියෙනවා ස්කන්ධයක්. එහෙම නැත්නම් මෑස් එකක්. ආපහු ඝන අවස්ථාව ගත්තාම ඝන අවස්ථාවට තියෙනවා පරිමාවක්. එහෙම නැත්නම් වොලියුම් එකක්. අපි ආපහු වෙනවා වායු අවස්ථාවට. අර වගේම දරුවනේ වායු අවස්ථාවටත් තියෙන්න පුළුවන් ස්කන්ධයක්. එහෙම නැත්නම් මෑස් එකක්. හැබැයි වායු අවස්ථාවටත් තියෙනවා අර වගේම පරිමාවක්. එහෙම නැත්නම් මොකක්ද? වොලියුම් එකක්. මම මෙහෙම කියන්නම්. ස්කන්ධයේ හින්දා මෑස් කාගේද? ඝන අවස්ථාවේ solid වල ms. පරිමාවේ හින්දා වොලියුම් කාගේද? ඝන අවස්ථාවේ solid vs. ආපහු ස්කන්ධයේ හින්දා මෑස් කාගේද? වායු අවස්ථාවේ එයා. ආයේ පරිමාවේ හින්දා වොලියුම් කාගේද? වායු අවස්ථාවේ එයා. දැන් මම කී ඉන්නේ මේ වගේ දෙයක් නේ. පොඩ්ඩක් මතක් කරගන්නකෝ දරුවනේ මේක. මම කී ඉන්නේ අපි කතා කරන්න යන්නේ පසේ ඝනත්වයේ පිළිබඳව. ඝනත්වය කියලා කියන්නේ ස්කන්ධයේ බෙදීම පරිමාව හේවත් ඒකක පරිමාවක ස්කන්ධය. හැබැයි මෙතෙන්දී අපි පදාර්ථයක මූලිකම ලක්ෂණ තමයි ස්කන්ධයේ පරිමාව හා ඝනත්වය කියන එක. මේක ඉතින් අපි සාමාන්‍යයෙන් පදාර්ථයෙන් පදාර්ථයට වෙනම දක්වනවා. එහෙම වෙනම දක්වන්න වෙනවා. නමුත් සාමාන්‍ය පසක් ගත්තාම මේ පසේ භෞතික අවස්ථා තුනම තියෙනවා පදාර්ථයේ. අවස්ථාව, ද්‍රව අවස්ථාව, නැත්නම් ජලයේ වායු අවස්ථාව. ඒ හින්දා මම කිව්වොත් එහෙම පසක ස්කන්ධය, පසක පරිමාව, පසක ඝනත්වය කියලා ඔබට අහන්න පුළුවන්. ඔබ කතා කරන්නේ පසේ ඝන කොටසේ ස්කන්ධයේද, ද්‍රව කොටසේ ස්කන්ධයේද, නැත්නම් මේ ඔක්කොගෙමද වායු කොටසේ ස්කන්ධයේද? එහෙම නැත්නම් පරිමාව කියවම කාගේ විතරක්ද? ආදී ප්‍රශ්නයක් මතුවෙනවා. මොකද එකම පසක භෞතික අවස්ථා තුනම පැවතීම නිසා. ඉතින් මේක ටිකක් හරි සරල කරන්න හිතාගෙන මම මේ පස අවන් එකේ තියලා වේලනවා. මොකටද? මේ එක භෞතික අවස්ථාවක් වන ද්‍රව අවස්ථාව හේවත් ජලය අයින් කරන්න. අවන් එකේ දාලා 105ට වේලපුවාම ද්‍රව අවස්ථාව අයින් වෙනවා. හැබැයි තවමත් මේ පසේ භෞතික අවස්ථා දෙකක් තියෙනවා. කවුද භෞතික අවස්ථා දෙක? ඝන අවස්ථාවේ ඉන්නවා, වායු අවස්ථාවේ ඉන්නවා. ඝන අවස්ථාවේ ස්කන්ධය ms, පරිමාව vs. වායු අවස්ථාවේ ස්කන්ධය ma, පරිමාව va. මං හැබැයි මෙහෙම යෝජනාවකුත් කරනවා ඊළඟට. ඝන කොටසේ ස්කන්ධයක් තියෙනවා. ඒක ලොකු ස්කන්ධයක්. පසක හේවත් ඝන වස්තුවක ස්කන්ධයක් තියෙනවා. ඒක ලොකුයි. ඒ නිසා මට ms අතහැර යන්න බෑ. ඒක ලොකු වගයක්. පසක තියෙන ඝන කොටසේ ස්කන්ධය මට අතාරින්න විදියක් නෑ. ඒක ලොකු වගයක්. මං එයාව ගන්නවා. පසක ඝන කොටසේ පරිමාවක් තියෙනවා. ඒකත් මට ගන්න වෙනවා. පසක
වායු කොටසෙත් පරිමාවක් තියෙනවා. ඒ කියන්නේ වාතය ගත්තාම බැලුමක වුණත් වාතය පුරවුවම මේ වගේ ලොකු පරිමාවක් එනවා. පසෙත් එහෙමයි. පසේ වායු කොටසේ පරිමාවක් ගන්නවා. හැබැයි වායු කොටසක පරිමාවට සාපේක්ෂව එහි පවතින අංශු ප්‍රමාණයවත් ස්කන්ධය ඊටාම අඩුයි. උදාහරණයක් කිව්වොත් මට මේ තරම් විශාල වායු ප්‍රමාණයක් තියෙන නැත්නම් මේ තරම් විශාල වායු පරිමාවක් තියෙන බැලුමක් අහසේ පා කරන්න පුළුවන්. ඇයි ඒ? බැලුමේ පරිමාව ගොඩක් වුණාට ඒකේ තියෙන ස්කන්ධය ගොඩක් අඩුයි. මොකද වාතයේ ලක්ෂණයක් තමයි අංශුන් තියෙන එකිනෙකාට ගොඩාක් ඈත. ඒ නිසා වායුවක පරිමාවට සාපේක්ෂව ස්කන්ධය සාපේක්ෂව අඩුයි. ඉතින් මම මෙන්න මේ නිසා වැඩේ ටිකක් සරල කරන්න හිතාගෙන පසේ තියෙන වාතයේ පරිමාවට සාපේක්ෂව ඒ වලට සාපේක්ෂව ඒ පස්වල තියෙන වාතයේ ස්කන්ධය හේවත් ME නොසලකා හරිනවා. පසේ පරිමාවක් තියෙනවා VA. හැබැයි දරුවනේ ඒකට සාපේක්ෂව ME වායු කොටසේ ස්කන්ධය අඩු වගයක් නිසා මට ඒක නොසලකා හරින්න පුළුවන්. දැන් උදාහරණයක් කියනවා නම් VA මේ වගේ විශාල පරිමාවක් වොලියුම් ඔෆ් එයාර් හෙවත් වාතයේ පරිමාව මේ තරම් විශාල අගයක් තියෙන්න පුළුවන්. හැබැයි එයාගේ ස්කන්ධය හරි අඩුයි. ඒකයි මට මේ තරම් විශාල බැලුමක් අහසේ පා කරන්න පුළුවන්. හැබැයි මේ තරම් විශාල ඝන අවස්ථාවක් මේ තරම් විශාල කළු ගලක් පරිමාවක් තියෙන කළු ගලක් මට අහසේ පා කරන්න පුළුවන්. බෑ. ඇයි? කළු ගලේ ස්කන්ධයකුත් තියෙනවා පරිමාවකුත් තියෙනවා. හැබැයි පසේ වායු කොටසේ ස්කන්ධය නොගිනිය හැකි තරම් අඩු නිසා මම පසේ වායු කොටසේ පරිමාව විතරක් ගන්නවා. ඒ මොනවා කළත් මට තවමත් හම්බ වෙනවා රාශීන් තුනක්. නැත්තම් පස් සම්බන්ධයෙන් මට 3 දෙනෙක් හම්බ වෙනවා. එක්කෙනෙක් තමයි ඝන කොටසේ ස්කන්ධය MS, අනෙක් එක්කෙනා ඝන කොටසේ පරිමාව VS, අනෙක් එක්කෙනා වායු කොටසේ පරිමාව VE. මේ වගේ වායු කොටසේ පරිමාව VE. මේ වගේ 3 දෙනෙක් ඉන්න නිසා මට තවමත් එක එල්ලේම ඝනත්වයේ කතා කරන්න බෑ ස්කන්ධයේ බෙදීම පරිමාව කියලා. මොකද ස්කන්ධ නම් එකයි තියෙන්නේ MS විතරයි. ඒත් පරිමා දෙකක් තියෙනවා. අන්න ඒ නිසා මේ දෙන්නටම සාධාරණේ ඉටු වෙන්න මට සිද්ධ වෙනවා දරුවනේ පසේ ඝනත්වය අවම වශයෙන් ආකාර දෙකකින් කතා කරන්න. ඒකෙන් එකකට අපි කියනවා පසේ දෘශ්‍ය ඝනත්වය කියලා. අනිකට කියනවා අපි සත්‍ය ඝනත්වය හෙවත් අංශු ඝනත්වය කියලා. ඔය වගේ පසක ඝනත්වයේ යටතේ ආකාර දෙකක් අපි ඉදිරියේදී කතා කරනවා. එහෙම කතා කරන්න වෙලා තියෙන්නේ මෙන්න මේ සංකීර්ණ තත්ත්වය නිසා. මේක හොඳට තේරුම් ගන්න. පසකට ඝනත්ව ආකාර දෙකක් ආවේ අහම්බයක් මගින් නොවේ. නැත්තම් අපේ පාඩම වෙලා තිබුණේ නැත්තම් අපි අද කතා කරන්න මේ මොහොතේ බලාපොරොත්තුනේ පාංශු ඝනත්වය පිළිබඳවයි. පාංශු ඝනත්වය හෝ යමක ඝනත්වය කියලා කියන්නේ යම් පසක ඒකක පරිමාවක ස්කන්ධය. එහෙනම් පසේ ඝනත්වය කියන්නේ පසේ ස්කන්ධෙ බෙදීම පරිමාව. අපි මේ කතා කළේ මීට කලින් අපි සාකච්ඡා කරලා තියෙන කොටස අපි උන්නේ අමතක කරමුකෝ. දැන් මෙතන ප්‍රශ්නයක් මතුවුණා. මොකක්ද ඇති වුණු ප්‍රශ්නේ? පසක් ගත්තාම පසේ විවිධ භෞතික අවස්ථා පවතිනවා. පදාර්ථයට තියෙන්න පුළුවන් ඝන අවස්ථාව, ද්‍රව අවස්ථාව, වායු අවස්ථාව ඔක්කොම තියෙනවා. මම මේ වගේ රවුමක් ඇන්දොත් එහෙම මෙතන තෙත් පසක් ගත්තොත් මේකේ තියෙනවා පදාර්ථයේ භෞතික අවස්ථා තුනම ඝන අවස්ථා තියෙනවා. පාංශු වාතයේ මගින් වායු අවස්ථා තියෙනවා. පාංශු ජලයේ මගින් ද්‍රව අවස්ථා තියෙනවා. එහෙනම් මේ වගේ එකම අවස්ථාව එකම පසක ඝන ද්‍රව හා වායු කියන භෞතික අවස්ථා තුනම තියෙනවා නම් ස්කන්ධේ පරිමාව හෝ ඝනත්වය ඒකෙල්ලේ දක්වන්න බෑ. මොකද භෞතික අවස්ථාවෙන් අවස්ථාවට මේක වෙනස් වෙනවා. ඒ නිසා දැන් මොකද ඝන අවස්ථාවේ ස්කන්ධය, ඝන අවස්ථාවේ පරිමාව, ද්‍රව අවස්ථාවේ ස්කන්ධය, ද්‍රව අවස්ථාවේ පරිමාව, වායු අවස්ථාවේ ස්කන්ධය, වායු අවස්ථාවේ පරිමාව. ඝනත්වත් ඝන ද්‍රව වායු වලට වෙනම කතා කරන්න වෙනවා. හරි සංකීර්ණ තත්ත්වයක්. මේක ටිකක් හරි සරල කරන්න හිතාගෙන මම කළේ මොකක්ද? මේ පස අවන්නකේ දාලා සෙන්ටිග්‍රේඩ් 105ට රත් කරලා මේකේ තියෙන ජලය ඉවත් කරලා මේක පත් කළා උදුනේ වියලි පසක් බවට. මෙන්න ඒ උදුනේ වියලි පස. හැබැයි ළමයෝ පස උදුනේ වියලි කළාට තවමත් මේකේ තියෙනවා භෞතික අවස්ථා දෙකක්. එකක් ඝන අවස්ථාව, අනික වායු අවස්ථාව.
ඒ නිසා ඝන අවස්ථාවේ ස්කන්ධය ms තියෙනවා. ඝන අවස්ථාවේ පරිමාව vs තියෙනවා. වායු අවස්ථාවේ ස්කන්ධය ma තියෙනවා. වායු අවස්ථාවේ පරිමාව va තියෙනවා. හැබැයි මම ඊළඟට මේක තවත් එක්කෙනෙක් අයින් කරගන්න මෙහෙම යෝජනාවක් දානවා. යම් පසක වායු අවස්ථාවේ හෙවත් පාර්ශ්ව වාතයේ පරිමාවට සාපේක්ෂව එහි පවතින ස්කන්ධය නොගිනී හැකි තරම් අඩුයි කියනවා. ඒ නිසා මේක මං ඉවත් කරනවා. හැබැයි ඒත් මට තවමත් හම්බ වෙනවා රාශීන් තුනක්. ඝන කොටසේ ස්කන්ධය, ඝන කොටසේ පරිමාව, වායු කොටසේ පරිමාව. ඒ නිසා මට ස්කන්ධයේ බෙදීම පරිමාව සමානයි පසේ ඝනත්වය කියලා එකෙල්ලේ දක්වන්න බෑ. ස්කන්ධ නම් එක්කෙනෙක් බව ඇත්තයි. පූර්ණ වියලි පසක ඉන්නේ ඝන කොටසේ ස්කන්ධය තමයි. පරිමා දෙකක් තියෙනවා. ඝන කොටසේ පරිමාව, වායු කොටසේ පරිමාව. ඉතින් ඒ නිසා මට අකමැත්තෙන් උනත් මේ දෙන්නටම සාධාරණයක් ඉටු වෙන්න පසේ ඝනත්වය මට දක්වන්න සිද්ධ වෙලා තියෙනවා ආකාර දෙකකින්. ඒක තමයි මෙච්චර වෙලා මම මේ කියේ හිටියේ. පසේ ඝනත්වය දක්වන මේ ආකාර දෙක මොනවද? එකක් තමයි දෘශ්‍ය ඝනත්වය, අනික තමයි සත්‍ය ඝනත්වය. හරිද? දැන් අපි ගත්තොත් එහෙම පසක භෞතික අවස්ථාවන් කීපයක් මේ විදිහට තියෙනවා. ඝන ද්‍රව වායු කියලා. ඒ නිසා අපිට පසේ ස්කන්ධේ පරිමාව ඝනත්වය එකෙල්ලේ දක්වන්න බෑ. ඉතින් ඒ නිසා මොකද්ද කරලා තියෙන්නේ? පූර්ණව වියලි පසක් මේක අවන් එකේ දාලා 105ට රත් කරලා තියෙනවා. එතකොට තමයි මේක පූර්ණව වියලි පසක් බවට පත් වෙන්නේ. ඒ වගේ පූර්ණ වියලි පසක් සලකද්දි තමයි මේ භෞතික අවස්ථා දෙක කවුද? ඝන අවස්ථාවයි වායු අවස්ථාවයි විතරක් හම්බෙන්නේ ජලයේ වාෂ්ප වෙලා ගිහිල්ලා. මේ තියෙන්නේ අන්න ඒ කතන්දරේ තමයි මෙතෙන්දි දක්වලා තියෙනවා පස ත්‍රි ආකාර පද්ධතියක් වශයෙන්. හරිද? මෙතෙන්දී අපි පසේ තියෙනවානේ ඝන, ද්‍රව හා වායු කියන අවස්ථා තුන. ඒ නිසා මේ පැත්තේ කතා කරනවා මේ අවස්ථාවන්ගේ පරිමාව ගැන. මේ අවස්ථාවේ කතා කරනවා ඒ අවස්ථාවන්ගේ ස්කන්ධය ගැන. හරිද? එතකොට මෙතන දක්වලා තියෙනවා අපි ගත්තොත් එහෙම පසේ තියෙන මෙන්න මේ තත්වයන් භෞතික අවස්ථාව මට ලියන්න පුළුවන් මේ සරල රූපේ. මේ තියෙන දරුවනේ පසේ තියෙන ඝන අවස්ථාව. මෙන්න මේ ටික මගින් නිරූපණය වෙන්නේ පසේ තියෙන ඝන අවස්ථාව බව දැනගන්න. මේ තියෙන්නේ ඝන අවස්ථාව. ඒක තමයි මේ දක්වලා තියෙන්නේ. ඊළඟට මේ තියෙන්නේ ළමයි මෙන්න මේ දක්වලා තියෙන්නේ පසේ තියෙන ජලයේ හෙවත් පසේ තියෙන ද්‍රව අවස්ථාව. මේක ජලය කියලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ පසේ තියෙන වාතයේ හෙවත් පසේ තියෙන වායු අවස්ථාව. හරිද? පසක ඝන ද්‍රව වායු කියලා අවස්ථා තුනක් තියෙනවා. මේ අනුව මේ දක්වලා තියෙන ඒවායේ පරිමාව. ඝන අවස්ථාවේ පරිමාව vs. පරිමාව නම් වොලියුම්, ඝන නම් සොලිඩ්. මේ කොටස වෙනම ගත්තාම මෙන්න මේ ටික වෙනම ගත්තාම මේ තියෙන පසක තියෙන ද්‍රව අවස්ථාව නැත්තම් වෝටර් නම් එයාගේ පරිමාව volume of water VW. මේ තියෙන්නේ පසක තියෙන වායු අවස්ථාවේ හෙවත් එයා නම් එයාගේ විතරක් පරිමාව volume of air VA. එතකොට මේ VV කියලා මේකට සමහරු කියනවා මෙතන V අකුර මගින් දක්වන්නේ අවකාශ කියන එකයි. මෙතන V අකුර මගින් දක්වන්නේ අවකාශ කියන එකයි. අවකාශ වලට ඉංග්‍රීසියෙන් කියනවා voids කියලා. පසේ තියෙන සිදුරු හෙවත් අවකාශ වල තමයි වාතය හා ජලය තියෙන්නේ. මේක තෙත් පසක් නම් මේ අවකාශවල වාතය හා ජලය දෙකම ඉන්නවා. හැබැයි මේක අවන් එකේ දාලා වේලද්දී මේ ජලය කියන අවස්ථාව ඉවත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? සම්පූර්ණ අවකාශ වාතයෙන් පිරෙනවා. ඒ වාගේ වෙලාවට අවකාශවල පරිමාව කියන්නේ VA හෙවත් volume of air වෙනවා. ඒ නිසා පූර්ණව වියලි පසක ජලය නැහැ. ඒ නිසා පරිමාවන් හමු වෙන්නේ දෙකයි. පස පූර්ණව වියලි කළොත් volume of air හෙවත් VA හම්බ වෙනවා. volume of solid හෙවත් VS හම්බ වෙනවා. පස තෙත් නම් තමයි ජලයේ ඉන්නේ. ඒ වගේම පූර්ණව වියලි පසක් ගත්තාම නැත්නම් සාමාන්‍ය අවස්ථාවේ පසක් ගත්තාම එයාගේ ඝන අවස්ථාවක් තියෙනවා, ද්‍රව අවස්ථාවක් තියෙනවා, වායු අවස්ථාවක් තියෙනවා. එතකොට ඝන අවස්ථාවේ ස්කන්ධය MS වෙනවා.
පස තෙත් වෙලා තියෙනවා නම් පසේ ජලය තියෙනවා. එයාගේ ස්කන්ධය MW වෙනවා. වායු කොටසේ ස්කන්ධය නොගිනිය හැකි තරම් අඩු නිසා අපි මේ MA මුලින්ම අයින් කරනවා. මේක පූර්ණව වියලි පසක් නම් මේකේ ජලය නැහැ. ජලය නැත්නම් MW ඉවත් වෙනවා. එහෙනම් මේ කොටස තනිකර පිරෙන්නේ කවුද? වාතය. මෙයා පූර්ණව වියලි පසක් නම් ජලය නැහැ. මේ කොටස සම්පූර්ණයෙන්ම වාතය පිරෙනවා. වාතය පිරුණාම වාතයේ ස්කන්ධය වශයෙන් අපිට MA කියන අගය ලැබෙනවා. මේ අගයම තමයි මෙතනත් පිරෙනවා. මේක ඊටා කුඩා අගයක් නිසා අයින් කරනවා. එතකොට ඝන කොටසේ හම්බ වෙන්නේ MS හෙවත් ඝන කොටසේ ස්කන්ධය විතරයි. එහෙනම් පූර්ණව වියලිපසක අපිට හම්බ වෙනවා MS ඝන කොටසේ ස්කන්ධය, VS ඝන කොටසේ පරිමාව, ඒ වගේම VA වායු කොටසේ පරිමාව. ඒක තමයි මේ වගේ පොඩි රූපයක් මගින් පැහැදිලි කරලා තියෙන්නේ. මෙතන තියෙනවා පසේ භෞතික අවස්ථා තුනක්. ඝන අවස්ථාව, ද්‍රව අවස්ථාව හා වායු අවස්ථාව. ඒ හන්දා අපි කියනවා මේක 3 phase system එකක් එවත් 3 ආකාර පද්ධතියක් කියලා. ඝන අවස්ථාවක් තියෙනවා, ද්‍රව අවස්ථාවක් තියෙනවා, වායු අවස්ථාවක් තියෙනවා. හැබැයි පූර්ණව වියලි කළ විටදී ඝන අවස්ථාව තියෙනවා, වායු අවස්ථාව තියෙනවා. මේ ද්‍රව අවස්ථාව ඉවත් වෙලා ඒ අවකාශවලත් වාතය පිරෙනවා. ඒ නිසා පූර්ණව වියලි පසක හමුවන්නේ 3 ආකාර නෙමෙයි ද්වි ආකාර තත්වයක්. පස පූර්ණව වියලීම සමග ත්‍රි ආකාර පද්ධතියපත් වෙනවා ද්වි ආකාර පද්ධතියක් බවට. මෙතෙන්දි හමු වෙන්නේ දෙන්නයි, එක්කෙනෙක් ඝන කොටස, එක්කෙනෙක් වායු කොටස. ත්‍රි ආකාර පද්ධතියේ නම් 3 දෙනෙක් හම්බ වෙනවා ළමයෝ. එක්කෙනෙක් ඝන කොටස, අනික් කොටස ජලයේ හෙවත් ද්‍රව කොටස, අනික වායු හෙවත් පාංශු වාතය කියන කොටස. අපි අවන් එකේ වේලද්දී මේ ජල අවස්ථාව ඉවත් වෙනවා. ඒකයි ද්වි ආකාර පද්ධතියක් වෙන්නේ. ත්‍රි ආකාර පද්ධතියක තමයි වාතයේ පරිමාව, ජලයේ පරිමාව, ඝන කොටසේ පරිමාව හම්බ වෙන්නේ. හැබැයි ඒක ද්වි ආකාර පද්ධතියක් වෙනකොට ජලය ඉවත් වෙනවා, හම්බ වෙන්නේ ඝන කොටසේ පරිමාව, වාතයේ පරිමාව පමණයි. මොකද මේ අවකාශවල පැවති ජලය ඉවත් වෙලා වාතය පිරෙනවා. ත්‍රි ආකාර පද්ධතියක් නම් ඝන කොටසේ ස්කන්ධය, ජලයේ ස්කන්ධය, වාතයේ ස්කන්ධය හමු වෙනවා. ද්වි ආකාර පද්ධතියක් වෙනකොට ජලය ඉවත් වෙනවා. හමුවන්නේ ඝන කොටසේ ස්කන්ධය හා මේ සම්පූර්ණයෙන්ම අවකාශවල පිරෙන වාතයේ ස්කන්ධය පමණයි. වාතයේ ස්කන්ධය නොගිනිය හැකි තරම් නිසා අපි ඉවත් කරපුවාම පස අවන් එකේ දාලා වේරලා ද්වි ආකාර පද්ධතියක් වුණාට පස්සේ හමු වෙන්නේ ඝන කොටසේ ස්කන්ධය පමණයි. නමුත් තවමත් MS, VS හා VA වශයෙන් සංරචක තුනක් තියෙන හන්දා පසේ ඝනත්වය අපි ආකාර දෙකකින් දක්වනවා. ඒක තමයි දෘශ්‍ය ඝනත්වය හා සත්‍ය ඝනත්වය කියන්නේ. හරිද? ඒ නිසා පූර්ණව වියලි පසක් සලකද්දිත් එහි ඝනත්වයේ ආකාර දෙකකින් ප්‍රකාශ කරන්නට වෙනවා මේ සංරචක තුනක් තිබුණු හන්දා. කවුරුද? MS හිටියා, VS හිටියා, VA හිටියා. ඒ නිසා අපි පසක ඝනත්වය ආකාර දෙකකින් ප්‍රකාශ කරනවා. එකක් තමයි පසේ දෘශ්‍ය ඝනත්වය, අනික පසේ සත්‍ය ඝනත්වය හෙවත් අංශු ඝනත්වය. අපි ඉස්සෙල්ලම කතා කරනවා පාංශු දෘශ්‍ය ඝනත්වය. මේකට අපි කියනවා බල්ක් ඩෙන්සිටි. නැත්නම් මේකට දානවා අපි ρB කියන සංකේතය. ඇත්තටම ρB කියලා කියන්නේ මෙන්න මෙහෙම. රෝ කියලා කියන්නේ කිසියම් ආකාරයක ලතින් අකුරක්. මෙන්න මේ වගේ සංකේතයක් වෙන්න ඕන. රෝ B කියලා තමයි මේකට පාවිච්චි කරන්නේ. යම් පසක ඝන කොටසේ ස්කන්ධයත් පසේ මුළු පරිමාවත් අතර තියෙන අනුපාතය. තව විදිහකින් කිව්වොත් පසේ ඝන කොටසේ ස්කන්ධය බෙදෙනවා පසේ මුළු පරිමාව. පූර්ණව වියලි පසක මුළු පරිමාව කියන්නේ කවුද? මේ තියෙන පූර්ණව වියලි පසක් කියලා හිතන්නකො. පූර්ණව වියලි පසක ඝන කොටස ඉන්නවා, වායු කොටස ඉන්නවා, ජලය ඉවත් වෙලා තියෙන්නේ. එතකොට ඒ වාගේ තත්වයට තියෙ ඝන කොටසේ ස්කන්ධය MS ඉන්නවා, පරිමාව VS ඉන්නවා.
වායු කොටසේ ස්කන්ධය නොගිනිය හැකි තරම් අඩු නිසා නොසලකා හරිනවා පරිමාව තියෙනවා VA. එහෙනම් මේ වගේ පසක දෘශ්‍ය ඝනත්වය යටතේ ස්කන්ධය කියන්නේ ඝන කොටසේ ස්කන්ධය හෙවත් MS මුළු පරිමාව කියන්නේ ඝන කොටසේ පරිමාව VS ට එකතු කරන්න ඕන ළමයෝ වායු කොටසේ පරිමාව VA. ඒක තමයි මේ කරලා තියෙන්නේ VA ධන VS තමයි මුළු පරිමාව. එතකොට මෙතන මුළු නම් ටෝටල්නේ. මුළු වෙනුවට අපට ටෝටල් කියන පදේ තමයි දාන්නේ. ඒ නිසා මුළු පරිමාවෙහිවත් ටෝටල් වොලියුම් නම් අපට පුළුවන් VT කියලා දාගන්න. මුළු පරිමාවෙහිවත් ටෝටල් වොලියුම් නම් අපට පුළුවන් VT කියලා දාගන්න. ටෝටල් වොලියුම් සමාන වෙනවා කාටද? වායු කොටසේ පරිමාව VAට එකතු කිරීම ඝන කොටසේ පරිමාව VS. ඒකයි මේ අරන් තියෙන්නේ VA බෙදීම VS. මොකද මුළු පරිමාව කියන්නේ වායු කොටසේ පරිමාව එකතු කිරීම ඝන කොටසේ පරිමාව. මෙන්න ළමයි වායු කොටසේ පරිමාව VA, මෙන්න ළමයි ඝන කොටසේ පරිමාව VS. අපි මෙතන කියලා කියනවා VA ධන VS සමානයි VT. මෙතන VT කියලා නම් තියෙන්නේ ටෝටල් හින්දා. මොකක්ද ටෝටල්? වොලියුම් එක හින්දායි VT කියලා දාන්නේ. අනේ නිසා යම් පසක දෘශ්‍ය ඝනත්වයේ රූපී සමානයි පසේ ඝන කොටසේ ස්කන්ධයේ MS බෙදීම VT. ඔය අපි කතා කළේ පසක ඝනත්වයේ දැක්විය හැකි එක ආකාරයක් මොකද්ද දෘශ්‍ය ඝනත්වය. මොකද කියන්නේ යම් පසක ඝන කොටසේ ස්කන්ධයත් පසේ මුළු පරිමාවත් අතර ඇති අනුපාතය. ඕකම කියන්න පුළුවන් තව විදිහක් තියෙනවා. මොකක්ද? පසේ ස්වභාවික ව්‍යුහය. ස්වභාවිකව පවතින කැට නැත්තම් සවිවරතාව අවකාශ ඒ විදිහටම තියෙන වෙලාවක පසේ ඝනත්වය. ඒ කියන්නේ පස මිරිකීමකට ලක් කරලා නැහැ. ස්වභාවික ව්‍යුහයන් ඒ විදිහටම තියෙනවා. අන්න ඒ වෙලාවේ පසේ ඝනත්වයට අපි කියනවා පසේ දෘශ්‍ය ඝනත්වය කියලා. මේ අනුව පසක දෘශ්‍ය ඝනත්වය සමානයි MS බෙදීම VT හෙවත් ඝන කොටසේ ස්කන්ධය බෙදීම මුළු පරිමාව. අපි සමහර අවස්ථාවලදී මේ අනුව පසේ දෘශ්‍ය ඝනත්වය සොයනවා. මම නිකමට පොඩ්ඩක් මතක් කරන්නම් කොහොමද පසේ දෘශ්‍ය ඝනත්වය හොයන්නේ කියලා. මේක පොඩි ප්‍රැක්ටිකල් එකක්. ඒත් මම මෙතන මේ ප්‍රැක්ටිකල් එක විස්තර කරන්න යනවා නෙවෙයි. දල වශයෙන් සිද්ධාන්ත වශයෙන් අපට ওই අභ්‍යාසවලට එහෙම අවශ්‍ය වෙන විදිහට පොඩ්ඩක් මේ ගැන මතක් කරනවා විතරයි. මම නිකන් දල වශයෙන් සිහි කරන්නම් කොහොමද පසක දෘශ්‍ය ඝනත්වය සොයන්නේ කියලා. පසක දෘශ්‍ය ඝනත්වයේ සෙවීම. දැන් පොඩ්ඩක් මතක් කරගන්න දරුවනේ දෘශ්‍ය ඝනත්වය කියන්නේ කවුද? දෘශ්‍ය ඝනත්වයේ සමානයි ඝන කොටසේ ස්කන්ධය පසේ තියෙන ඝන කොටසේ ස්කන්ධය බෙදන්න ඕන පසේ මුළු පරිමාවය. මෙතන පොඩි වැඩක් තියෙනවා ළමයෝ. පසේ මුළු පරිමාව කිව්වහම මේකට අයත් වෙනවා මේක වියලි පසක් හින්දා ඝන කොටසේ පරිමාව ඒ වගේම මේකට අයිති වෙනවා අපි කලින් කිව්ව විදිහට වායු කොටසේ පරිමාව. වායු කොටස තියෙන්නේ පසේ තියෙන අවකාශවල සිදුරුවල. හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මේ පස ලබා ගන්න වෙලාවේදී මොකක් හරි දෙයක් වෙලා මේ පස මිරිකීමට ලක් වුණොත් මොකද වෙන්නේ? මේ සිදුරු හේවත් අවකාශ ප්‍රමාණයෙන් කුඩා වෙනවා. ඒ නිසා අපිට පසේ සැබෑ වායු අවකාශ වල පරිමාව ගන්න බැරි වෙනවා. එහෙම වුණොත් පසේ මුළු පරිමාව ගන්න බැරි වෙනවා. හරිද? ඒ නිසා මේ ප්‍රැක්ටිකල් එකට ශේෂ්ත්‍රයෙන් පස් සාම්පලයක් ලබා ගන්නකොට පසේ තියෙන අවකාශ මිරිකෙන්නේ නැති විදිහට ගන්න ඕනේ. මෙන්න මෙහෙම ගන්න පස් සාම්පලයකට අපි කියනවා ළමයි undisturbed soil sample එකක් හෙවත් බාධා නොවූ පස් සාම්පලයක් කියලා. ඒ කියන්නේ ළමයෝ පස් සාම්පලේ ලබා ගන්න වෙලාවේදී
මේකේ තියෙන අවකාශ හෝ සිදුරු වලට හානියක් වෙන්න බෑ. ඒ වගේ පස් සාම්පලයකට අපි කියනවා ඉංග්‍රීසියෙන් undisturbed soil sample එකක් කියලා. එතකොට මේ වගේ බාධා නොවූ පස් සාම්පලයක් ලබා ගන්න අපි භාවිතා කරන උපකරණයට අපි කියනවා මේ වගේ උපකරණ කීපයක් තියෙනවා අපේ මට්ටමට භාවිතා කරන්නේ කෝ සාම්පලරය. මේකට කියන්නේ අපි කෝ සාම්පලර් කියලා. සමහරු මේකට කියනවා සිලින්ඩරය කියලා. විශේෂ ලක්ෂණය වෙන්නේ මේ ප්‍රැක්ටිකල් එක සඳහා පසක දෘශ්‍ය ඝනත්වය හොයනකොට අපට අන්ඩිස්ටර්බ්ඩ් හෙවත් බාධා නොවූ පස් සාම්පලයක් ගන්න වෙනවා. ඒ වගේ බාධා නොවූ පස් සාම්පලයක් ලබා ගැනීමට යොදා ගන්න උපකරණයට අපි කියනවා කෝ සාම්පලර් හෙවත් සිලින්ඩරය කියලා. ඒක අමුතු උපකරණයක් නෙමෙයි ළමයි. ඒක මෙන්න මේ වාගේ ගැල්වනයිස් තහඩු වලින් හදපු සිලින්ඩරාකාර ව්‍යුහයක්. ටිකක් ඝනකම් ගැල්වනයිස් වලින් හදපු සිලින්ඩරාකාර ව්‍යුහයක්. මේකේ මෙන්න මේ යටපැත්ත මුවහත් කරලා තියෙනවා අපි. මේකේ තියෙන මේ යටපැත්ත මෙන්න මේ හරිය අපි මුවහත් කරලා තියෙනවා. පීරකින් ගාලා. මොකද මේක අපි පසට ඇතුල් කරනවා. එතකොට මෙන්න මේකට තමයි අපි කියන්නේ කෝ සාම්පල් එක කියලා. එතකොට මේකෙන් පස් සාම්පලයක් ගන්නකොට අපි කරන්නේ මේක පස මත තියලා හිමින් තට්ටු කරනවා. එතකොට මොකද වෙන්නේ මේක හිමීට පස කපාගෙන ඇතුළට ගිහිල්ලා පස් සිලින්ඩරයක් ගන්නවා. ඒක මිරිකන්නේ නැහැ. දැනගන්න මිරිකුවොත් පසේ අවකාශ වලට සිදුරු වලට සවිවරතාවට ව්‍යුහයට බාධාවක් වෙනවා. එතකොට පසේ මුළු පරිමාව ලැබෙන්නේ නැහැ අපිට. ඉතින් බාධාවක් නොවි මුළු පරිමාව ලබා ගන්න නම් පසේ තියෙන සිදුරු හේවත් අවකාශ ඒ ආකාරයෙන්ම තිබිය යුතුයි. එහෙම තියෙන්න ගන්න පස් සාම්පලය තමයි undisturbed හේවත් බාධා නොවූ පස් සාම්පලය කියන්නේ. ඒතර පස් සාම්පලේ බාධා නොවන ආකාරයෙන් ගන්න තමයි මේ කෝ සාම්පලර් කියන උපකරණය භාවිතා කරන්නේ. අපි කරන්නේ මේ සිලින්ඩර් එක අරගෙන මෙහෙම පස මත තියලා මේකේ ධාරය ඇද වෙන්න පුළුවන් නිසා මේ තියෙන පස නම් උඩින් ලෑලි කෑල්ලක් මෙහෙම දාලා හිමීට මේ ලෑලි කෑල්ලට තට්ටු කරනවා හැම පැත්තෙම. එතකොට මේක ක්‍රමානුකූලව පස කපාගෙන ඇතුළට බහිනවා. අවසානයේ මේක සම්පූර්ණයෙන්ම පසට ඇතුල් වෙලා තියෙන ඔය විදිහට. පස ඇතුලේ තියෙන්නේ දැන් මේක. මේක ඇතුලේ තියෙනවා මේ තියෙන පස ඇතුලේ. මේක ඇතුලේ පස් සිලින්ඩරයක් තියෙනවා. ඒකේ තියෙන සිදුරු හා අවකාශ බාහිර පසේ වගේම තමයි මිරිකිලා නැහැ. ඊළඟට මේක අපිට අර කොම්පිට්ටු වගේ එළියට ගන්න වෙනවා. ඒ සඳහා අපි කරන්නේ මුල්ලුවක් හරි පිහියක් හරි අරගෙන මේ වටේ තියෙන පස් ටික හාරනවා මෙහෙම. මේ ටික හාර ඉවතට දානවා. ඉබේම මොකද වෙන්නේ? අපට පස් කුට්ටියක් සහිත නැත්නම් පස් සිලින්ඩරයක් සහිත කෝ සාම්පල් එක හම්බ වෙනවා. එතකොට මේක ඇතුලේ තියෙන පස් වල පරිමාව එලිමහානේ නැත්නම් එකෙන් බාහිරව තියෙන පස් වල පරිමාවයි එක හා සමාන. ඒ කියන්නේ අවකාශ ප්‍රමාණය එක හා සමානයි. මේක මිරිකිලා නැහැ. සිද්ධිය පැහැදිලි. ඉතින් මේක ලබා ගන්න කලින් මේ හිස් කෝ සාම්පල් එක අරගෙන අපි මෙයාගේ හිස් ස්කන්ධය කිරා ගන්න ඕනේ. මෙයාගේ ස්කන්ධය කිරා ගන්න ඕනේ. ඊළඟට මෙයාගේ පරිමාව හොයා ගන්න ඕනේ. මේක සිලින්ඩරයක් නිසා මෙයාගේ පරිමාව සමාන වෙනවා. සිලින්ඩරයක පරිමාව හොයන්නේ කොහොමද? πr වර්ගයේ h. එතකොට දැනගන්න දරුවනේ අපි මේ විදිහට සිලින්ඩරයකින් පස් සාම්පලයක් අපි මේ විදිහට සිලින්ඩරයකින් පස් සාම්පලයක් ගත්තාම මෙතන මෙන්න මේ සිලින්ඩරයේ පරිමාව කියන්නේ මොකක්ද? මේක ඇතුලේ තියෙන පස් වල පරිමාව හේවත් පසේ මුළු පරිමාව බව.
මේ අනුව පයි r වර්ගයේ h කියන්නේ පස්වල මුළු පරිමාව. එහෙම නැත්නම් vt. අපි මෙච්චර දැඟලුවේ මෙච්චර ඔට්ටු උනේ මොකටද? පස්වල මුළු පරිමාව හොයාගන්න. ඔන්න අපිට දැන් මේ මගින් පුළුවන් පසේ මුළු පරිමාව හොයාගන්න. එහෙම නැත්නම් ඝන කොටසේ පරිමාව දන වායු කොටසේ පරිමාව. හොයාගත්තේ කොහොමද? සිලින්ඩරයේ පරිමාව හොයාගන්න. පයි r වර්ගයේ h දාලා. එතකොට ඒ කතාව හරි. ඊළඟට හොයන්න තියෙන්නේ පසේ ඝන කොටසේ ස්කන්ධය. මේ සිලින්ඩරයට පස් එක අරගෙන ඒ පස් ටික අවන් එකේ දාලා 105ට සෙන්ටිග්‍රේඩ් වේලනවා. වේලද්දි මොකද වෙන්නේ? ජලය ඉවත් වෙනවා. අපට ලැබෙන්නේ කවුද? වාතයේ ස්කන්ධය නොගිනිය හැකි තරම් පසේ ඝන කොටසේ ස්කන්ධය තමයි ලැබෙන්නේ. ඉතින් එතකොට අපට මේ මගින් පසේ මුළු පරිමාව දන්නවනම් ඝන කොටසේ ස්කන්ධය දන්නවනම් දෘශ්‍ය ඝනත්වය හොයාගන්න පුළුවන්. මෙන්න මේක තමයි අපි කතා කරපු ප්‍රැක්ටිකල් එක. මොකක්ද? පසක දෘශ්‍ය ඝනත්වයේ සොයන විදිහ. පසක දෘශ්‍ය ඝනත්වය කියලා කියන්නේ මේ කියන විදිහට ඝන කොටසේ ස්කන්ධයේ බෙදීම පසේ මුළු පරිමාවනේ. මේ තියෙන්නේ ms ඝන කොටසේ ස්කන්ධයේ බෙදීම vt මුළු පරිමාවනේ. ඝන කොටසේ ස්කන්ධය හොයන්න හරි ලේසි. පස් ටිකක් අරගෙන අවන් එකේ දාලා වේලපුවාම ජලය ඉවත් වෙනවා. එතකොට ලැබෙන්නේ ඝන කොටසේ ස්කන්ධය තමයි. ඒක කොහොමත් කරන්න පුළුවන්. හැබැයි අවුල තියෙන්නේ ටිකක් අමාරු වෙන්නේ මොකක්ද? පසේ මුළු පරිමාව හොයන එකයි. මුළු පරිමාව හොයද්දි ශේෂ්ත්‍රයෙන් පස් සාම්පලයක් ගන්නකොට ඒක මිරිකෙන්න බෑ. මිරිකුණොත් අවකාශ කුඩා වෙනවා. සිදුරු කුඩා වෙනවා. ඒ මගින් මුළු පරිමාව හරියට පෙන්වන්නේ නැහැ. ඒ නිසා පසේ පවතින සිදුරු හේවත් අවකාශවලට බාධාවක් වෙන්නේ නැතුව පසේ මුළු පරිමාව හොයාගන්න අපි යොදා ගන්න උපකරණයක්. ඒ මගින් අපිට පුළුවන් බාධා නොවූ පස් සාම්පලයක් හෙවත් undisturbed soil sample එකක් ගන්න. මෙන්න මේ සඳහා භාවිතා කරන උපකරණයට අපි කියනවා කෝ සාම්පලර් එක හෙවත් සිලින්ඩරය කියලා. මේක ගැල්වනයිස් වලින් හදපු සිලින්ඩරයක් වෙනවා. මේකේ පහළ ධාරය පීරකින් ගාලා මූහත් කරලා තියෙනවා. මොකටද? පස කපාගෙන ඇතුළට යන්න පුළුවන් වෙයි. එතකොට අපි කරන්නේ මොකක්ද? මේ සිලින්ඩරයේ ස්කන්ධය බලා ගන්නවා. මොකද පාඨාංක ලබා ගන්නකොට මේකේ තෙත් ස්කන්ධය ගන්න එපා පස්වල. ඊළඟට මේකේ පරිමාව හොයා ගන්නවා පයි r වර්ගයේ h. සිලින්ඩරයේ පසට මත තියලා පස් සාම්පලෙ ගන්න ඕන තැන මේක ඇද වෙන හින්දා මිටිය එකපාර ගැහුවොත් මේක උඩින් ලෑලි කෑල්ලක් තියලා අපි ක්‍රමානුකූලව තට්ටු කරනවා. එතකොට මොකද වෙන්නේ? මේක පස කපාගෙන ඇතුළට බහිනවා. ඒ මගින් අපට ලැබෙනවා පස් සිලින්ඩරයක්. ඒ පස් සිලින්ඩරය පසේ සාමාන්‍යයෙන් තියෙන අවකාශ සිදුරු ප්‍රමාණයත් නියෝජනය කරනවා. ඒ නිසා මෙන්න මේ සිලින්ඩරය තුල නැත්නම් මේ සිලින්ඩරයේ පරිමාව තමයි මෙතෙන්දී පසේ මුළු පරිමාව වෙන්නේ. පසේ ඝන කොටසේ ස්කන්ධය හොයලා ඒක පසේ මුළු පරිමාවෙන් බෙදපුවාම අපට ලැබෙනවා පසේ දෘශ්‍ය ඝනත්වය. ඉතින් මේ සඳහා අපිට සිලින්ඩරය ගොඩට ගන්න ඕන වෙනවා. එතකොට අපි අත්මුල්ලුවක් හරි පිහියක් හරි පාවිච්චි කරලා වටේ පස් ටික කඩාගෙන ගියාම අවසානයේදී අපිට සිලින්ඩරය එළියට ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි පසේ දෘශ්‍ය ඝනත්වයේ හොයන්නේ. අපේ මාතෘකාව වෙලා තිබුණේ පසේ දෘශ්‍ය ඝනත්වයේ සොයන විදියයි. ඒකට අදාළ කෝ සාම්පලරේ භාවිතයෙන් කරන ප්‍රැක්ටිකල් එක තමයි මම ওই දල වශයෙන් ඔබට මතක් කළේ. මේක හැබැයි ඉතින් ප්‍රැක්ටිකල් එකක් වශයෙන් මම උපකරණ ආදී ඉදිරිපත් කළේ. නමුත් කරන විදිය තමයි මේ පෙන්눔 කරලා තියෙන්නේ. මොකද පසේ ඝනත්වය අපිට ආකාර දෙකකින් තමයි ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්නේ. හොඳද? එහෙනම් ඔය කතා කළේ පසේ දෘශ්‍ය ඝනත්වයේ පිළිබඳවයි. අපිට මේ විදිහටම පුළුවන් ඊළඟ ඝනත්වාකාරය වන සත්‍ය ඝනත්වය සලකා බලන්න. මේ තියෙන්නේ පසක සත්‍ය ඝනත්වය. මේකට අපි කියනවා අංශු ඝනත්වය කියලා. එහෙම නැත්නම් true density කියලා කියනවා. particle density කියලාත් කියනවා. මේකේ සංකේතය වන්නේ රූපී. පසක සත්‍ය ඝනත්වයේ සංකේතය වන්නේ රූපී. පසක සත්‍ය ඝනත්වය කියලා කියන්නේ යම් පසක ඝන කොටසේ ස්කන්ධයත් ඝන කොටසේ පරිමාවත් අතර ඇති අනුපාතය. මෙතෙන්දී අර වායු කියන භෞතික අවස්ථාව අමතක කරලා තියෙනවා. ඝන කොටසේ ස්කන්ධයයි ඝන කොටසේ පරිමාවයි අතර පමණයි ගැළපීමක් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ළමයි අපි මෙතෙන්දී ගන්නවා මේ වගේ පස් සාම්පලයක්. මේක දෙන්නෙක් ඉන්න එක ඇත්තයි. ඝන කොටසක් ඉන්නවා වායු කොටසක් ඉන්නවා
අපි සත්‍ය ඝනත්වයේවත් අංශු ඝනත්වයේ යටතේ කතා කරන්නේ ඝන කොටස ගැන විතරයි. දැන් වායු කොටස ගැන කලින් කතා කළානේ දෘශ්‍ය ඝනත්වයේ යටතේ. එහෙනම් මෙතෙන්දි කතා කරන්නේ අපි ඝන කොටස ගැන විතරයි. එහෙනම් ඝන කොටසේ ස්කන්ධයට අපි කියනවා ms කියලා. ඝන කොටසේ පරිමාවට විතරක් කියනවා vs කියලා. දැන් පසේ දෘශ්‍ය ඝනත්වයේ සොයන්න අර කෝ සාම්පලයක යොදාගෙන පසේ සවිවරතාවට බාධාවක් නොවන ආකාරයෙන් පුළුවන් වගේම පොඩි ප්‍රැක්ටිකල් එකක් යෝජනා කළොත් අපිට ඒ මගින් පුළුවන් පසේ අංශු ඝනත්වය යටතේ ගණනය කිරීමක් කරන්න. අපි එහෙනම් ඊළඟ පරිච්ඡේදයෙන් බලමු කොහොමද පසේ අංශු ඝනත්වය මේ ප්‍රැක්ටිකල් එක මගින් කරන්න කියලා.